පහුගිය පාර්ලිමේන්තුව අමතා කතාව කරේ මාස එකමාරක් මේ පාර්ලිමේන්තුව කිසිදු හේතුවක් නැතුව වහලා දාපුවට පස්සේ. ඒ වහලා දැම්මේයි කියලා අද වෙනකන් ජනාධිපතිතුමා හෝ ආණ්ඩුව හරියට පැහැදිලි කරේ නැහැ මේ රටේ ජනතාවට. ඒ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමයින් පස්සේ තමයි එතුමා මේ සභාව ආමන්ත්‍රණය කරේ. එතුමාගේ කතාවේ හරය තිබුණේ පහුගිය අවුරුදු දෙකේ ජනතාවට යමක් කරගන්න බැරි වුණා. ජනතාවට දීපු පොරොන්දු මට ඉෂ්ට කරගන්න බැරි වුණා. එදා ජනාධිපතිවරණයේදී මම මේ දේවල් කරන්නම් කියලා කිව්වා. නමුත් ඒ දේවල් මට සම්පූර්ණ කරගන්න බැරි වුණා. ඒ බැරි වෙන්න බලපා ප්‍රධාන හේතුව මේ කොරෝනා වසංගතය. කොරෝනා හින්දා තමයි මට බැරි වුණේ කියලා තමයි කිව්වේ. ඊළඟට එතුමා කිව්වේ ඊළඟ අවුරුද්දුනේ මං කරලා පෙන්නන්නම්. මං කෙරේ විශ්වාසය තියන්න. ඕක තමයි කතාවේ හරය උනේ. හැබැයි අපි ආපහු හැරිලා බැලුවොත් ගරු මුරාසනාඩුවේ මන්ත්‍රීතුමනි දැන් මේ අවුරුදු දෙකේ කරගන්න බැරි වුණේ කොරෝනා හින්දාද? දැන් ගෙදර කුස්සියේ ගෑස් එක ගිනි ගන්න පුපුරන්නේ කොරෝනා හින්දාද? ගෙදර කුස්සියේ ගෑස් එක පිපිරිල්ලයි කොරෝනායි අතර තියෙන සම්බන්ධය මොකද්ද? දැන් පොහොර ප්‍රශ්නයක් ආවේ කොරෝනා හින්දාද? ජනාධිපතිතුමා එකපාරට 24 පැයෙන් රසායනික පොහොර නැවැත්තුවා. ඒ ගත්ත ඔලොමොට්ටල තීන්දුව වෙන්නේ මුළු රටම කෘෂිකාර්මික වශයෙන් කඩාගෙන වැටුනේ. ගොවියා මහපාරට ඇද වැටුනේ. අදත් එළවලු මිල ගණන් ගිහිල්ලා, හාල් මිල ගණන් ගිහිල්ලා තියෙන්නේ. ඒකයි කොරෝනා අතර කිසිම සම්බන්ධයක් නැහැ. සීනි මාෆියාව ඇති උනේ. සීනි කිලෝ එක රුපියල් 150ට 60ට නැග්ගේ කොරෝනා හින්දාද? ඒ කූට ව්‍යාපාරිකයන්ට බදු සහන දීලා ජාවාරම්කාරයන්ට රිසිසේ සීනි ගෙන්නන්න ඉඩ දීපු හින්දානේ. ඒව කොරෝනාත් එක්ක සම්බන්ධයක් නැහැනේ. ඒ නිසා බැරිකම වහගන්න කොරෝනා පාවිච්චි කරන එක මේ රටේ ජනතාව තවදුරටත් පිළිගන්නේ නැහැ. එදත් ඔය කතාවම කිව්වා යුද්ධ කාලේ. යුද්ධේ නැත්තම් අපි රට හදනවා. යුද්ධේ නිසා තමයි මේ මොකක්වත් කරගන්න බැරි වෙන්නේ. යුද්ධය අවසන් වුණාම රට සුඛිත මුගිත කරනවා කියලා කිව්වා. යුද්ධ වෙලාවේ ඒක පාවිච්චි කරා ආවරණයක් විදිහට බැරිකම වහගන්න. අද කොරෝනා පාවිච්චි කරනවා ඒක වහගන්න. නමුත් ඇත්ත හේතුව කොරෝනා නෙමෙයි. කොරෝනා අර්බුදය කොරෝනා තිවිච්ච රටවල් ලෝකේ රටවල්. ඒ රටවල් ආර්ථික වශයෙන් වේගවත් ආර්ථික වර්ධනයේ වේගය වැඩි කරනවා. අපේ ආසන්නම රට බංගලාදේශය ආර්ථික වර්ධන වේගය 3.79යි. විදේශ සංචිතය ඩොලර් බිලියන 45යි. ලංකාවේ ආර්ථික වර්ධන වේගය ඍණ විදේශ සංචිතයේ පහුගිය දවස්වල බැස්ස 1.2 බිලියන. මේ කොරෝනා රටවල් දෙකටම තිබ්බන්නේ. මේ හේතු දක්වලා බැරිකම වහගන්න බෑ. ඒ කරගන්න බැරි වෙච්ච එක වහගන්න බෑ. හරි පැහැදිලි මේ අර්බුදයට හේතුව කොරෝනා නෙමෙයි. මේ ආණ්ඩුවේ නොහැකියාව බැරිකම තමයි ඇත්ත හේතුව. ඒක තමයි අද මුළු රටම මේ සාම විශාල ආර්ථික අර්බුදයකට කඩන් වැටලා තියෙන්නේ. ජනාධිපතිතුමාගේ කතාවේදී කරුණු කීපයක් මතු කරා. එතුමා ඒ කතා කරනකොට සමහරවිට අපිට හිතුණා ලංකාවේ මහ පොළොවේ ඉඳලාද මේ කතා කරන්නේ? නැත්නම් විදේශයෙන් ආපු විදේශිකෙක්ගේ විදිහටද කතා කරන්නේ? එතුමා කියනවා තමන්ගේ කාලය තුලදී පොහොර අවුරුදු දෙකක් නිකන් දුන්නා කියලා. නිකන් දීපු පොහොර එක නැති කරා. පොහොර අද ගොවි ජනතාව සල්ලි වලටවත් පොහොර නැතුව ඉන්නේ. ගොවි ජනතාව ඉල්ලන්නේ නිකන් නෙමෙයි. සල්ලි වලට පොහොර දෙන්න කියලා. සල්ලි වලටවත් යූරියා මිටියක් ගන්න විදියක් නැතුව අද ගොවි ජනතාව විපතටපත් වෙලා ඉන්නේ. ඒ විපතටපත් වෙච්ච ගොවි ජනතාවට වන්දි ගෙවන්න කිව්වම ඒකටත් කොන්දේසි දාලා තහංචි දාලාද ඒකත් අනාල කරන තැනට ඇවිල්ලා තියෙන්නේ. මේ කුෂිකර්මාන්තේ වට්ටලා රටේ ජාතික නිෂ්පාදනය වට්ටලා තියෙන්නේ කොරෝනා හින්දා නෙමෙයි. මේ ආණ්ඩුවේ වැරදි ආර්ථික ප්‍රතිපත්ති හින්දා කියන එක අවධාරණය කරන්න කැමතියි. ඒ විතරක් නෙමෙයි. ගරු මුලාසනාරුඩ මන්ත්‍රීතුමනි එතුමාගේ කතාවේ කිව්වා පහුගිය අවුරුදු දෙකක කාලය තුල කිසිදු ආකාරයක මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් කරේ නැහැ කියලා. මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් තමයි පාර්ලිමේන්තුව අහන එක. මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් තමයි ඡන්දය අවුරුද්දකින් කල් දාන එක. බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් තමයි මහර බන්ධනාගාරේ රජයේ භාරයේ හිටපු ඒ රැඳවියන් 11 දෙනාව වෙඩි තියලා ඝාතනය කරලා දාපු එක. එදා ආණ්ඩුවේ සමහර ඇමතිවරු එක වහන්න හැදුවා.
නෑ මෙතන ගැටුමක් වුණා ගහගත්තා. ඒකෙදි තමයි මැරුණේ කියලා. හරි පැහැදිලිව වෛද්‍ය වාර්තා වලින් උසාවියේදී ඔප්පු වුණා. ඒ 11 දෙනාව වෙඩි තියලා මරලා දාපු එකක් කියලා. ලෝකෙ කොහෙවත් රටක කොරෝනා හැදිච්ච පුද්ගලයෙක්ව වෙඩි තියලා මරලා නැහැ. ඊටාම අමානුෂික ලෙස අපේ රටේ මේ පාලනය රජයේ භාරයේ හිටපු ඒ සිරකරුවන්ව සැකකරුවන්ව කොරෝනා හැදිලා තියෙද්දිත් ඒ ඇයට මහ දවල්ේ අමු වෙඩි තියලා මරලා දැම්මා. ඒක මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් නෙමෙයිද? දැන් ඔහොම නැහැ කියලා ලෝකේ රවට්ටන්න පුළුවන්ද? ජාත්‍යන්තර ප්‍රජාව රවට්ටන්න පුළුවන්ද? මේ තියෙන ආර්ථික අර්බුදයේ බරපතලකම විසින් එතුමා උත්සාහ කරනවා ජාත්‍යන්තර ප්‍රජාවට පණිවිඩයක් දෙන්න. නෑ අපි මානව හිමිකම් උල්ලංඝනය කරන්නේ නෑ. නෑ අපි ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත සංශෝධනය කරනවා. එහෙන් GSP+ බදු සහනය නතර කරන්න හදනකොට මෙහෙන් කලබල වෙලා ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත සංශෝධනය කරන්න කමිටුපත් කරනවා. අවංක වමනාවෙන් නෙමෙයි. ඒක ඕනම පොඩි දරුවෙකුට තේරෙනවා. ඇත්තටම රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම ආරක්ෂා කිරීම වෙනුවෙන් නෙමෙයි. ඉතින් අද උතුරේ ජනතාවගේ ඉඩම් ටික නිදහස් කරනවා. අලුත් ව්‍යවස්ථාවක් ගේනවා. ඉතින් මේවා කියන්නේ කාටද? මේ ජාත්‍යන්තර ප්‍රජාවට ඇයි? ණය ගන්න, ආධාර ගන්න. මේ වැටලා තියෙන ආර්ථික අර්බුදය නිසා අද උත්සාහ කරනවා ඒ අයව රවට්ටලා සල්ලි ටිකක් ගන්න පුළුවන්ද කියලා බලන්න. නමුත් ඒ අය මේවෙන් අඳන්න බෑ. හරි පැහැදිලි පහුගිය කාලය තුල අත්අඩංගුවට ගත්ත බොහෝ පිරිස් පොලිස් අත්අඩංගුවේදී ආයුධ පෙන්නන්න ගිහිල්ලා වෙඩි තියලා මරලා දැම්මා කියලා සිද්ධ කීයක් වාර්තා වුණා. ඉතින් ඒක නිකන් සාමාන්‍ය මෝස්තරයක් බවට පත් වෙලා තියෙනවා. යම්කිසි පුද්ගලයෙක් අත්අඩංගුවට ගත්තට පස්සේ ඒ පුද්ගලයා පොලිසිය විසින් උසාවියට ඉදිරිපත් කළා. උසාවි නඩු විභාගයෙන් තමයි වැරදි කරුද නැද්ද කියන එක තීරණය කරන්නේ. එතෙක් ඔහුගේ ආරක්ෂාව රජය විසින් දැරිය යුතුයි. නමුත් මොකක්ද උනේ පහුගිය කාලේ? සිද්ධි කීයක් තියෙනවද? ඒ අය වෙඩි තියලා මරලා දැම්මේ කොයි විදිහටද? ඒ විතරක් නෙමෙයි. අද වෙනකොට මේ මාධ්‍ය සම්බන්ධයෙන් විශේෂයෙන්ම සමාජ මාධ්‍ය පාවිච්චි කරන අය කී දෙනෙක් අත්අඩංගුවට අරන් තියෙනවද? ඊටාම වැරදි බොරු චෝදනා ඉදිරිපත් කරමින් ඒ කරන මර්ධනයේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් නෙමෙයිද? එනිසා මානව හිමිකම් උල්ලංඝනය කිරීම පිළිබඳ සිද්ධි කියන්න ගියොත් මට පැය ගාණක් කියන්න තියෙනවා. ඒ උත්සාහ කරේ වෙන මොකක්වත් නෙමෙයි. ජාත්‍යන්තර ප්‍රජාවට අපි එහෙම කරේ නැහැ කියලා දැන් මේ ණය ආධාර ටිකක් ගන්න උත්සාහ කරනවා. නමුත් ඒකෙන් ඒ උත්සාහය සාර්ථක වෙන්නේ නැහැ. බරපතලම සිද්ධිය තමයි පහුගිය කාලේ සිද්ධ වෙච්ච මේ රටේ මහ බැංකුව බැඳුම් කර කොල්ලේ. මේ ආණ්ඩුව බලයට පත් වෙනකොට දීප ප්‍රධාන පොරොන්දුවක් තමයි මහ බැංකුව බැඳුම් කර ඒ හොරුන්ට අදාළ දඬුවම් වහාම දෙනවා කියන්නේ. ඊළඟ එක තමයි පාස්කු ප්‍රහාරය. පාස්කු ප්‍රහාරයේ චූදිතයන්ට අනිවාර්යයෙන්ම දඬුවම් දෙනවා ජනතාවට යුක්ති ඉටු කරනවා කියලා. හැබැයි කනගාටුවට කරුණ මේ කාරණා දෙක පිළිබඳ වචනයක් එතුමාගේ කතාවේ නැහැ. මහ බැංකුව බැඳුම් කර වාර්තාවේ එහෙලිදරව් වෙච්ච හොරුන්ට දඬුවම් දෙනවා කියලා වචනයක් එතුමා කතා කරේ නැහැ. පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් එතුමාගේ කතාවේ පැහැදිලි කිරීමේදී වචනයක් අඩංගු වුණේ නැහැ. පාස්කු ප්‍රහාරය අමතක කරා. හිතාමතා දැනුවත්වම අද කාදෙලුන් උන්වහන්සේ ඉතා පැහැදිලිව සාක්ෂි සහිතව තොරතුරු සහිතව ඉදිරිපත් කරනවා මේ සිදු වෙලා තියෙන දේශපාලන කුමන්ත්‍රණයක වමනාවක් නිසා. මේ පිටුපස දේශපාලන කුමන්ත්‍රණයක් තිබිලා තියෙනවා කියන්නේ. උන්වහන්සේට අද ඒත්තු ගිහිල්ලා තියෙනවා. ඒ ක්‍රිස්තියානි කතෝලික ජනතාවට අද ඒත්තු ගිහිල්ලා තියෙනවා. මේක දේශපාලන කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් කියන්නේ. නමුත් ඒ ගැන වචනයක්වත් එතුමට කතා කරන්න අමතක වීම ගැන මුළු මහත් රටේ ජනතාව පුදුම වෙනවා. ඒ විතරක් නෙමෙයි ගරු මුලාසිරාරුඩ මන්ත්‍රීතුමනි මෙතෙන්දී ඉතා පැහැදිලිව අපි දැක්ක ආර්ථිකය තුල විතරක් නෙමෙයි මේ දේශපාලන ශාස්ත්‍රය තුල ඇතිවෙච්ච තත්ත්වය. දේශපාලන ශාස්ත්‍රය තුල පහුගිය කාලේ මේ දේශපාලනයෙන් තොරව සාධාරණව යම් පත්කිරීම කරනවායි කියලා පොරොන්දු වුණා. එවැනි දේවල් ක්‍රියාවෙන් ඔප්පු කරනවා කියලා එදා අර වියත්මගේ විදියට ආපු කණ්ඩායමත් පුනපුනා පුනරුච්චාරණය කරා. නමුත් කියන්න කනගාටුයි අද වෙනකොට සමස්ත ආයතන දේශපාලනීකරණය වෙලා පත්කිරීම, මාරු කිරීම, ඉවත් කිරීම එසියල්ල ජනාධිපතිවරයාට ඕන විදියට නැත්නම් දේශපාලන ඕනකම් එපාකම් වලට අනුව තමයි සිද්ධ කරන්නේ. අපි සාමාන්‍ය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබනකොට විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා කියන්නේ ගෞරවාන්විත තනතුරක්. සාමාන්‍යයෙන් උපකුලපතිවරයාගේ නිල කාර්යාලයේ
ළඟින් යන්නෙත් අපි තැතිගැන්මකින් එහෙම ගෞරවයක් එහෙම පිළිගැනීමක් උපකුලපතිවරුන්ට තිබුණා. නමුත් වත්මන් පාලනය මොකද්ද කරේ? මේ උපකුලපතිවරුන් පත් කිරීම කියන එක මුළුමනින්ම දේශපාලනීකරණය කරලා තියෙනවා. ඒ විශ්වවිද්‍යාල තියෙන ක්‍රමවේදයක් තියෙනවා පනතට අනුව ඒ ක්‍රමවේදයට අනුව තමයි උපකුලපතිවරු පත් කරගන්න තියෙන්නේ. හැබැයි අද ඒ ක්‍රමවේදයන්ට පයින් ගහලා දේශපාලන මන්ත්‍රීවරු ලියුම් දෙනවා උපකුලපතිවරු පත් කරන්න. කනගාටුවට කරුණ ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි වයඹ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා පත් කිරීමේ කටයුතු ඉස්සරහට තියෙනවා. දැන් මන්ත්‍රීවරු පොලිමේ ලියුම් ගහන. ලැජ්ජයි කියන්නේ. හරිම කනගාටු මේ තත්ත්වේ. මේ මා ළඟ තියෙනවා ලියුම් 4-5ක්ම මන්ත්‍රීවරු 4-5 දෙනෙක්ම යවපු ලියුම් ජනාධිපතිතුමාට යවනවා. එක ලියුමක් තියෙනවා සමන්ප්‍රිය හේරත් පාර්ලිමේන්තු මන්ත්‍රී මෙතුමා යවනවා අහවල් පුද්ගලයා වයඹ විශ්වවිද්‍යාල උපකුලපති ධූරයට පත් කරන්න කියලා. දැන් මන්ත්‍රීගේ ලියුම ඕනේද උපකුලපති තනතුර පත් කරන්න? මේ තත්ත්වයට අපේ උසස් අධ්‍යාපනය වැටලා තියෙන්නේ. ඊළඟට සනත් නිසාන්ත පෙරේරා යවන තව ලියුමක් ඒ විදිහම ලියුමක් එතුමාගේ ලෙටර් හෙඩ් එකෙන් මම සියල්ල හැන්සට් ගත කරනවා. ඊළඟට යවනවා DYG රත්නසේකර කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මොකද්ද මේ කියන්නේ? මේ අහවල් පුද්ගලයාව වයඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති ධූරයට පත් කරන්න කියලා. නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එතුමත් යවනවා ලියුමක් අහවල් පුද්ගලයාව වයඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති ධූරයට පත් කරන්න කියලා. DB හේරත් මහත්මයා අන්තිම ලියුම යවන 17 වෙනිදා මේ පුද්ගලයාව උපකුලපති ධූරයට පත් කරන්න කියලා. මේ පිළිගත් ගෞරවාන්විත විශ්වවිද්‍යාලයේ උපකුලපති ධූරය සඳහා මන්ත්‍රීවරයා ලියුම් යවනවා අහවල් පුද්ගලයාව පත් කරන්න කියලා. ලොකුම විහිළුව ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි මේ සමහර පුද්ගලයෝ මේ යවන තව ලියුමක් මොකද්ද? ධම්මික වීරතිලක ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය කැඳවුම්කරු ශ්‍රී ලංකා පොදුජන ආචාර්ය සංගමේ මෙතුමා විහිළුකාර විදියට තමයි මේ ලිපිය ලියලා තින්නේ. මේ යවනවා ජනාධිපතිතුමාට මේ පුද්ගලයාව උපකුලපති කරන්න. මේ තමයි බැසිල් රාජපක්ෂ මහත්මයාගේ නඩුවේ අපේට අස්සම් කරපු පුද්ගලයා. අපේට අස්සම් කරපු පුද්ගලයෝ දැන් තමන්ගේ ඒ දේශපාලන හෙන්චයිලව මේවා පත් කරන්න කියලා ලියුම් ගහනවා. ඊළඟට යවනවා කවුද? වියත්මග කුලියාපිටිය සභාපති. වියත්මග වෙන්න පෙනී ඉන්න ඕනි දේශපාලනයෙන් තොරව මෙවැනි ගෞරවාන්විත තනතුරු පත් කරන තැනකට. වියත්මගකින් බලාපොරොත්තු වෙන රටේ ජනතාව ඒක මෙච්චර කාලයක් තිබිච්ච වැරදි දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න යම් මැදිහත් වීමක් වියත්මගෙන් සිද්ධ වෙද්දි කියලා. වියත්මගේ ලෙටර් හෙඩ් එකෙන් යවනවා ලියුමක් මේ අහවල් පුද්ගලයා මේ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මේ උපකුලපති ධූරයට පත් කරන්න කියලා. කනගාටු කරුණ ලේකම් වියත්මග කුලියාපිටිය චින්තකද සිල්වා මායාදුම්නේ සෙනවිරත්න සභාපති වියත්මග කුලියාපිටිය යවනවා ලියුම මේ පුද්ගලයාව මේ ධූරයට පත් කරන්න කියලා. ඒ විතරක් නෙමෙයි මේ ලියුම තියෙනවා කොහොමද තියෙන්නේ? මහාචාර්ය HM හේරත් මහතා අප සමග වර්තමාන ආණ්ඩුව පිහිටුවීමට විශාල කැපවීමක් කළ අතර ඒ සඳහා අවශ්‍ය සියලු පහසුකම් සපුරා ඇත. දැන් මේ ආණ්ඩුව පත් කරන්න කටයුතු කරා සහයෝගය දුන්නා මේ මහාචාර්යතුමා. ඒ නිසා එතුමා උපකුලපති ධූරයට පත් කරා. ගරු හරිම් ප්‍රනාන්දු මැතිතුමා. ගරු මුලසුනපන මන්ත්‍රීතුමනි මෙච්චර රජයේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය කතා කරන මොහොතේ මේ ඝනපූර්ණයක් නැහැ මේ සභාවේ. ඒ නිසා සභාවේ ඝනපූර්ණය ලබා දෙන්න කියන එක ඉල්ලීමක් කරනවා. මේ අවස්ථාවේ නැත්නම් මෙහෙම තිබිලා තේරුමක් නැහැ. ලයිට් දාගෙන කරන් පුච්චගෙන ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්තිය ජනාධිපතිතුමාගේ වැය ශීර්ෂයක් ගැන කතා කරනවා. එතුමාගේ අනාගතයේ රටට දෙන්න යන දේ කතා කරන වෙලාවේදී ගරු විජිත හේරත් මැතිතුමා කතා ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි මේකේ මොකද්ද පෙන්눔 කරන්නේ? වියත්මග කියලා ආපු කට්ටිය මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න කියලා ඇවිල්ලා අද මුළුමනින්ම මේ ගෞරවාන්විත තනතුරු වලට පත් කරන එකත් අමුමම දේශපාලනීකරණයට ලක් කරලා තියෙනවා. අපේ රටේ උසස් අධ්‍යාපනයට වෙලා තියෙන තත්ත්වය ගැන බරපතල කනගාටුවක් ඇති වෙලා තියෙනවා.